නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප හැම දිනාටම දුකින් මිදීම පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයයි ඔබ මේ විදිහට ස්වල්පයෙන් ස්වල්පය නමුත් ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. ධර්මය කියන එක අපේ ජීවිතය නිවා ගන්නට අපේ ජීවිතය සැනසෙල්ල කරා අරගෙන යන්නට ඒකාන්තයෙන්ම හේතු වන දෙයක්. ඒ උතුම් ධර්මය අපි ජීවිතය තුළ අත්දකින්නට උත්සාහවත් වෙනවා නම් අපි ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනවා නම් එය ඊටාම ආනිසංසදායක දෙයක්. එය ditta ධම්ම වේදනීය වශයෙන්ුත් සම්පරායික වශයෙන්ුත් ඊටාම යහපත පිණිසම පවතින දෙයක්. ඇතැම් වෙලාවට අර්ථය පරිපූර්ණ කොට නොවැටහුණත් ඒ දහම් පදයන් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තත් ඒ බුද්ධ දේශනාව පිළිබඳව ඇති කරගන්නා වූ ප්‍රසාද මාත්‍රයම ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව දැක්වෙන්නේ ඒ ධර්ම දේශනා කරන අවස්ථාවකදී ඒ ස්වරය පිළිබඳව සිත පහදවගත් අවස්ථාවක් පිළිබඳවයි. ස්වරය පිළිබඳව හිත පහදවාගෙන ඉන්නකොට මේ ගෙම්බත් බණපද අහගෙන ඉන්නවා. බණපද අහගෙන ඉන්න අවස්ථාවකදී බණ අහන්නට පැමිණියා වූ එක ගොපල්ලෙකු විසින් තමන්ගේ කෙවිත පොළවට තද කරලා ගහනකොට අතේ තියෙන කෝටුව පොළවට තද කරනකොට මේ ගෙම්බව තද වෙලා ගෙම්බ එතනම මරණයටපත් වෙනවා. නිදාගෙන පිබිදියා වගේ හරියට දිව්‍ය ලෝකේ උපදිනවා. ඒ හේතුවෙන් මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින් මහා සැප සම්පත් ලැබපු උතුම් දිව්‍ය පුත්‍රයෙක් බවටයි පත් වුනේ. පින්නතුනි මේ තමයි ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංසය. ඒ නිසා ධර්මයේ පිළිබඳව උභයාර්ථ සාධනයේ පිණිස පවත්නා දෙයක් හැටියටයි අපි සලකන්නට ඕනේ. ඔබ ධර්ම ශ්‍රවණය කරනවා වගේම ඔබට දහම් පද පිළිබඳව සජ්ජායනයක් සිදු කරන්නට පුළුවන් නම් දහම් පද පිළිබඳව ඔබට ටිකක් කල්පනා කරලා එහි අර්ථය උපපරීක්ෂා කරන්නට පුළුවන් නම් මේ හැම දෙයක්ම වටිනවා. ඒ නිසාම තමයි අපි පසුගිය දේශනාවන් වලදී මේ පින්නතුන්ට සිහිපත් කිරීමක් පවා කළේ ප ဋ ාණ සජ්ජායනාව පිළිබඳව. ප ဋ ාණ සජ්ජායනාව පිළිබඳව කියලා කිව්වේ ප ဋ ාණ ප්‍රකරණ ධර්මයේ පිළිබඳව ඒ මාතෘකා සූවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව සජ්ජායනා කරනවා නම් එක අතකින් සද්ධර්ම සංරක්ෂණයක් සිද්ධ වෙනවා වගේම තවත් අතකින් ඊටමත් ආනිසංසදායක දෙයක් ඔබ විසින් සිද්ධ කරගනු ලබනවා. එය බොහෝ කොට මෙලෝ සහ පරලෝ වශයෙන්ම යහපත පිණිස පවතින දෙයක්. උතුම් ප ဋ ාණ ධර්මයේ කියන ධර්ම කොට්ඨාශය දෙවියන් පවා ප්‍රිය කරන දෙවියනුත් අහන්නට කැමති උතුම් ධර්ම කොට්ඨාශයක්. ඒ වගේම තමාගේ චිත්තය ප්‍රසාදයට පත් කරන ධර්ම කොට්ඨාශයක්. ඒ වගේම ඒ ධර්මය සජ්ජායනා කරන විට ඒ ප්‍රසාදවත් වන තමාගේ සිතේ බලයෙන්ුත් දෙවියන්ගේ දෙවි රැකවරණෙනුත් කියන මේ දෙපැත්තෙන්ම යහපත පිණිස මෙලෝ වශයෙන්ම සලසා ගන්නට පුළුවන් දෙයක් තමයි ඒ ප ဋ ාණ ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ඔබ
ඒ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කිරීම පිළිබඳව ටිකක් උත්සාහවත් වන්නට කියලා ඒ පිළිබඳව තොරතුරු හොයලා බලන්න. ඒ පිළිබඳව ඔබ හැම අවස්ථාවකම උත්සුක වන්නටයි කියලා ඔබට සිහිපත් කරනවා. ඊට අදාළ පොත්පත් ඔබට බෞද්ධ මාධ්‍ය ජාලයේ කොළඹ ශාඛාව ඔස්සේ ලබා ගන්නට හැකියාව තියෙනවා. නොමිලේ ලබා ගන්නට හැකියාව තියෙනවා. ඔබ එතනට ගියපු අවස්ථාවක එතනින් ඒ පොත පුංචි පොතක් විදිහට සකස් කරපු ඒ ප ဋ ාණ ධර්මයේ ඇතුළත් තුන පොත ලබා ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරමින් හිටියේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව නොඑක ආකාරයන්ගෙන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. පටිච්චසමුප්පාදය තාම ගම්භීර ධර්ම කොටාශයක්. ඒ පිළිබඳව ආනන්ද තෙරුන් වහන්සේක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට දේශනා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ පටිච්චසමුප්පාද ධර්මය උත්තාන කුත්තානකෝ විය. හරියට මේ නොගැඹුරු ඌවක් වගේ වැටහෙනවා කියලා. මේ නොගැඹුරු ඌවක්සේ වැටහෙනවා කියපු අවස්ථාවේදී මාහේවං ආනන්ද එහෙම කියන්නට එපා. මේ පටිච්චසමුප්පාද ධර්මය ගම්බීරෝච ගම්බීරාව භාසෝච හරියට ගැඹුරුයි. ඒ වගේම ගැඹුරු වූ ස්වභාවයෙන්ුත් යුක්තයි කියලා දේශනා කළේ. ඒ නිසා මේ ඊටමත් ගැඹුරු වුණ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව විග්‍රහ කරනකොට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පවා හරියට මහා සමුදුරට බැසගත් කෙනෙකුට ඒ මහා සමුදුරෙහි තියෙන ජලපතර අතර පහසුවක් නොවන්නාසේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහයට පිවිසුනාට පස්සේ මේ මහා සාගරයකට වැටුණා වගේ දැනෙනවා කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තරම්ම ගැඹුරුයි කියන එක. ඉතින් අපිට මේ පුංචි දේශනා මාත්‍රයකින් හෝ මේ අපේ තියෙන කුඩා වූ ප්‍රඥා ප්‍රමාණයකින් මේ පටිච්චසමුප්පාද ධර්මයේහි ගම්භීර ස්වභාවය අපිට කියා නිම කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ පිළිබඳව විග්‍රහ කරන්නට ගියොත් ඒ පිළිබඳව පෙන්වා දෙන්නට ගියොත් ඊටාම ගැඹුරු ඊටාම සියුම් වන ලෙස දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එය තම තමාගේ ප්‍රඥා මට්ටම අනුව තම තමන්ට තේරුම් ගන්නට පුළුවන් ඊටාම ගැඹුරු ලෙස දකින්නට පුළුවන් ධර්ම කොටාශයක්. ඒ ධර්ම කොටාශය පිළිබඳව අපි එක එක පර්යායන්ගෙන් සාකච්ඡා කළා. මූලික ලෙසම පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳවයි අපි කතා කළේ. ඒ පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳව කතා කරලා අපි ආකාර 20කට පටිච්චසමුප්පාදයේ බෙදී යන ආකාරය පිළිබඳවයි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ. එතකොට එතනදී මේ අතීත හේතු ටික දෙස අපි අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා ටිකත් වර්තමාන ඵල පංචකයේ විදිහට වර්තමාන ඵලයේ විදිහට විපාකයේ විදිහට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකත් ඒ වගේම වර්තමාන හේතු විදිහට අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා ටික අනාගත ඵල විදිහට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික අපි කතා කළේ. එතකොට මේ ධර්මතා ටික පිළිබඳව විමසලා බලනකොට අපිට දකින්නට තියෙන දේ අපි ටිකක් සියුම් නුවණින් සම්මර්ෂණය කළ යුතුයි. මම හිතනවා පසුගිය දේශනාවන් තුළ අපි මේ ධර්ම පිළිබඳව කතා කරපු නිසා ඔබට මේ ධර්ම කොටහශය පිළිබඳව යම් දල අවබෝධයක් ඇති. ඒ පුරිම කම්ම භවස්මින් ඉද පටිසන්ධියාපච්චයා කියනකොට පෙර කරපු කර්ම භවය නිසා මේ ජීවිතයේ ප්‍රතිසන්දි වශයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ධර්මතා ටිකක් ලැබිලා ඒ වගේම මේ වර්තමාන උන
ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු ධර්මතා ටිකට අදාළව අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව නැමැති වර්තමාන හේතු ටික මත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නැමැති අනාගත ඵල පංචකයක ලැබීම පිළිබඳවයි අපි එතනදී සාකච්ඡා කළේ. එතකොට එකක් පිළිබඳව අපි වෙන වෙනම කතා කරලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ කුමක්ද? සංස්කාරය කියන්නේ කුමක්ද? තණ්හා උපාදාන භව ආදී ධර්මයන්ගේ එකිනෙකට ඇති වෙනස් බව කුමක්ද කියන එක පිළිබඳව අපි කතා කරලා තියෙනවා. පටිච්චසමුප්පාදය සාමාන්‍යයෙන් අපි කියවන්නේ අංග 12ක් විදිහට. ඒ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව සහ ජාති කියන මෙන්න මේ ධර්ම ටික විශේෂයි. එතකොට එතනට වඩා මේ සටහනේ වෙනසක් හැටියට අපිට දකින්න පුළුවන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියලා අවිද්‍යාව සාමාන්‍ය පටිච්චසමුප්පාද විග්‍රහයේදී අවිද්‍යාව සහ සංස්කාරය යෙදී තියෙන තැන අපිට තණ්හා උපාදාන භව කියලා ටික වෙනම කාරණා තුනක් හම්බ වෙනවා. එතකොට මේ අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ අපිට දකින්නට පුළුවන් වෙන්නේ පුරිම කම්ම භවස්මින් ඉද පටිසන්ධියාපච්චයා කියලා මේ పూర్ව කර්ම භවයට අයිති දෙයක් ඉද පටිසන්ධියාපච්චයා මේ ප්‍රතිසන්ධිය ලබා දීම පිණිස හේතු වන ධර්මයක් විදිහට. එතකොට පටිච්චසමුප්පාද සිදුවීම අනුව අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ ධර්මය පෙර කරන ලද හේතු පෙර කරන ලද කර්ම භවයේ ලෙසයි හඳුන්වන්නේ. එතකොට මේ පෙර කරපු කර්ම භවයට අදාළව පෙර කරපු කර්ම භවයට අනුරූපව ලැබෙන විපාක ධර්මතා ටික තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ. එතකොට මෙතනදී විඥාන කියන කොටස හඳුන්වනකොට අපි මේ දැක්කා ඒ විඥාණය කියන එක ඉද පටිසන්ධි විඥානං මේ ප්‍රතිසන්ධි විඥානයක් ගැනයි කතා කළේ. නාම රූපං කියනකොට ඔක්කාන්ති නාම රූපං කියන නාම රූපයට බැස ගැනීමක් පිළිබඳවයි කතා කළේ. එතකොට මේ විදිහට විඥාණය කියන ධර්මය සහ නාම රූප කියන මේ ධර්මය ප්‍රතිසන්ධි සහ බැස ගැනීම කියන තැනකින් මේ භවයට පත්වීමක් විදිහට මේ භවයට පැමිණීමක් විදිහටයි අපි මේ විපාක ධර්මයේ පිළිබඳව කතා කළේ. එතකොට තණ්හා උපාදාන භව කියන ඒ ටික අයින් කරලා සාමාන්‍ය අංග 12ක් වුණ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අවිද්‍යාව සංස්කාරය කියන දෙක අරගෙන කතා කළොත් එතකොට මේ අවිද්‍යාව සහ සංස්කාරය නිසා අවිද්‍යාව සහ කර්මය නිසා ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක පංචකයක ලැබීම තියෙනවා. එතකොට අවිද්‍යා සංස්කාර කියන එක අතීත හේතුයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ටික වර්තමාන විපාක ධර්මයක්. විපාක පිළිබඳව කියනකොට අපි කිව්ව මෙතන කර්ම නැහැ, කෙලෙස් නැහැ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකේ. එතකොට ඒක හුදු වර්තමාන ජීවිත සන්තතිය. එහෙම නැතිනම් වර්තමානයේ ජීවිත පැවැත්ම කර්මය හෝ කෙලෙසයක් නොයෙදුණු තැනක් විපාක ධර්මයක්. ඊට පස්සේ විපාක ධර්මයේ පිළිබඳව තණ්හා උපාදාන භව කියන මේ කෙලෙසේ පවත්වනවා. තණ්හා උපාදාන භව කියන ටිකේ කෙලෙසය පවත්වනවා. ඒක පිළිබඳව අපි කිව්ව ඉද කම්මස්ස භවස්මින් ආයතින් පටිසන්ධියාපච්චයා කියලා. මේ ජීවිතයේ ඉද කම්මස්ස භවස්මින් කර්මයට අයත් මේ භවයේහි ආයතින් පටිසන්ධියාපච්චයා නැවත ප්‍රතිසන්ධිය පිණිස පවතින දෙයක් හැටියට. එතකොට අපිට වර්තමාන කර්ම භවය හැටියට හම්බ වෙන්නේ අන්නේ තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා ටික. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සහ තණ්හා උපාදාන භව කියපු මේ කාරණා ටික අපිට මේ ජීවිතයේදී කර්ම භවයේ විදිහට නැතිනම් විපාක භවයේ සහ උපපත්ති භවයේ සහ කර්ම භවයේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ විදිහට නම් අංග 12කින් දැක්වෙන පටිච්චසමුප්පාද විදිහට නම් අපිට හමුවන්නේ ජාතිය කියන කාරණාව.
ජාති ජරා මරණ කියන ධර්මතා ටික. එතකොට මේ ජාති ජරා මරණ කියන ධර්මතා ටික එන තැනට අපිට ලැබෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික. එතකොට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික ආයතින් උපපත්ති භවස්මින් ඉද කතස්ස කම්මස්ස පච්චයා මේ ජීවිතයේ කළ කර්මය නිසා අපිට ලැබෙන නැවත උත්පත්තිය පිණිස ලැබෙන දෙයක් හැටියටයි ඒ පැහැදිලි කිරීම කෙරෙන්නේ. දැන් අංග 12ක යෙදෙන පටිච්චසමුප්පාදය අනුව ගත්තොත් අපිට මෙතනදී දකින්නට ලැබෙනවා අතීත භවයට අයිති කොටස් දෙකක් අවිද්‍යාව සහ සංස්කාරය, වර්තමාන භවයට අයිති විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්ම පහත්, ඒ වගේම තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා තුනක් කියන මේ කාරණා 8ක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම අනාගත විපාක හැටියට අපිට ජාති ජරා මරණ කියන මේ ධර්මතා ටිකෙන් අපි ජාතිය ප්‍රධාන ලෙස ගත්තොත් අංග 12කට අයිති කොටස් විදිහට අපිට ජාතිය හම්බ වෙනවා ඒ ඉපදීම කියන එක. එතකොට ඒ ජාතිය සහ ජරා මරණය කියන ධර්මය අනාගත විපාක හැටියටයි අපිට ලැබෙන්නේ. ඒ ජාතිය සහ ජරා මරණය කියලා අපි අනාගතය තුල කතා කරන තැන තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික. එතකොට ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම තමයි ජාතිය කියන තැන හඳුන්වන්නේ. ඒ වගේම ජරා මරණ දුකට උරුම වුණ තැන ලෙස හඳුන්වන්නේ ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික. මම හිතනවා ඔබට මේ අපි පැහැදිලි කරන කාරණාව පැහැදිලි ඇති කියලා. මොකද මේක ටිකක් ඊටාම නුවණින් සම්මර්ෂණය කළ යුතු, නුවණින් විමසා තේරුම් ගත යුතු කොටසකුයි කතා කරන්නේ. අපි පැහැදිලි කළේ දැන් ජාතිය කියනකොට අංග 12ක පටිච්චසමුප්පාදය මේ තැනේ දාන්න පුළුවන්කම තියෙන තැන හැටියට අපි අනාගත විපාක කියන තැනයි මේ කතා කළේ. එතකොට එතනදී ජාතිය කියන දේ ජාති ජරා මරණ කියන ධර්මය අපි එතනට දැම්මහම දැන් මේ සටහන අනුව අපිට එතන දකින්නට පුළුවන්කම තියෙන්නේ මේ හතරවෙනියට තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික. එතකොට ඒ ජරා මරණ දුක අපිට ජාති ජරා මරණ දුක දකින්නට තියෙන්නේ ඒ තැනක. මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය විග්‍රහ කරනකොට අපි මුලින්ම මතක් කළා බොහෝ වූ න්‍යායන් කියනවා. නැතිනම් බොහෝ වූ ණය ක්‍රමයන් තියෙනවා. මේ ණය ක්‍රමයන් පිළිබඳව තේරුම් ගන්නකොට අපිට ඒ පිළිබඳව ඊටාම නුවණින් සම්මර්ෂණය කරලම තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද ඇතැම් විටක එක සිතක් හට ගන්න තැනකදී ඒ සිතට අදාළ පටිච්චසමුප්පාදය අභිධර්ම න්‍යාය අනුව වෙන වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම සූත්‍ර ක්‍රමය අනුව අර සිතක් පාසා පටිච්චසමුපාදයේ වෙන වෙනම දක්වන්නේ නැතුව පොදුවේ સિદ્ધාන්තයක් විදිහට සසර ගමනක පැවැත්මට හේතුව විදිහටත් පටිච්චසමුපාද ධර්මය දේශනා කරනවා. ඒ නිසා මේ තැන් දෙකක විග්‍රහ වන ප්‍රධාන න්‍යායන් දෙකක් සූත්‍ර ක්‍රමය තුල අපිට දකින්නට ලැබෙන පටිච්චසමුපාදය සහ අභිධර්ම ක්‍රමය තුල අපිට දකින්නට ලැබෙන පටිච්චසමුපාදය කියන මේ ක්‍රම දෙක. එතනදී අපි කල්පනා කරලා බැලුවොත් මේ පිළිබඳව අපි දකින්නට පුළුවන් විග්‍රහ පිළිබඳව කතා කරනකොට පුංචි කාරණා ටිකක් මගේ අදහසක් සමග මේ විදිහට කතා කළොත් මම හිතනවා ඔබට හිතන්නට කරුණු ටිකක් ඒ ඔස්සේ ලැබෙයි කියලා. ඒ පිළිබඳව ඔබ තවදුරටත් ත්‍රිපිටකය අනුසාරයෙන් දෘෂ්ටි අනුසාරයෙන් නොවි ත්‍රිපිටකය අනුසාරයෙන් ඒ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඊටමත් යහපත් වෙයි කියලා හිතනවා. එතකොට දැන් එතනදී අපිට ප්‍රධාන ලෙසම අපි පටිච්චසමුප්පාදයේ අංග 12ක් පිළිබඳව කතා කරනකොට අපිට කාල තුනක් මෙතන දකින්නට ලැබෙනවා. ඒ තමයි අතීතය, අවිද්‍යා සංස්කාර කියන ටික, වර්තමානය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන ටික, අනාගතය
ජාති ජරා මරණ කියන ධර්මතා ටික. එතකොට මේ විදිහට අපිට පටිච්චසමුප්පාදයේ තුන් කාලයකට දකින්නට පුළුවන් වෙනකොට මේ පටිච්චසමුප්පාද සිදුවීම ඇතුලේ පෙර ජීවිතයට අදාළ දේ අවිද්‍යාව සහ සංස්කාරය නම් ඒ අවිද්‍යාව සහ සංස්කාරය කිසිම කලෙක අපිට නිරුද්ධ කළ නොහැකි. මොකද ඒ නිරුද්ධ කළ නොහැකි වෙන්නේ අවිද්‍යාව සහ සංස්කාරයේ පෙර ජීවිතයට අයිති නම් අපිට බෑ පෙර ජීවිතයට ගිහිල්ලා ඒ ජීවිතයේ තිබුණු අවිද්‍යාව සහ සංස්කාරය කියන එක නිරුද්ධ කරන්න. එතකොට අතීත හේතුව හැටියට අපි දක්වන අවිද්‍යාව සහ සංස්කාරය කියන දේ මේ ජීවිතයේ ප්‍රතිසන්දි විපාකයට හේතු වුණ පැත්ත මිසක මේ ජීවිතයේදී අපිට කර්මයට හේතු වන අවිද්‍යාව සහ සංස්කාරයේ බවට පත්වන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා මේ උඩම කතා කරන අවිද්‍යාව සංස්කාර පූර්ව හේතුවයි කියන තැනදී ඒ හේතුව අපිට මෙතනදී නොසලකා හරින්නට වෙනවා. ඒකට හේතුව තමයි වර්තමානයේදී ඒ අවිද්‍යාව සහ සංස්කාරය කියන තැන අපිට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඇති කරගන්නට දෙයක් ඇත්තේ නැහැ. නැති කරගන්නට දෙයක් ඇත්තෙත් නැහැ. එතන අවිද්‍යාව සිද්ධ වෙලා ඉවරයි. එතන සංස්කාරයේ කර්ම රැස් කර ගැනීම සිද්ධ වෙලා ඉවරයි. ඒකේ විපාක විදිහට තමයි මේ ප්‍රතිසන්දි විඥානයක් අපිට ලැබිලා තියෙන්නේ. මව කුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තේ ඒ කරපු අවිද්‍යාව සහ සංස්කාරයට විපාකයක් හැටියට. එහෙනම් ඒකෙදි අපිට දැන් කරන්නට දෙයක් නැහැ. ඒ ප්‍රතිසන්දියෙන් ගෙනාපු ආයු සම්පතිය යම් තාක්ද ඒ තාක්ම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටිකේ මේ විපාක සම්පතියේ පැවැත්ම සිද්ධ කරනවා. ඒ කියන්නේ ඒ ධර්මතා ටික විපාකයි විපාක ධර්මතා ටික පැවැත්ම තියෙනවා. ස්කන්ධ ධර්මතා ටිකේ හට ගැනීම නැවත නැවතත් සිද්ධ වෙනවා. නිසා රහතන් වහන්සේටත් ඛණ්ඩ උපදිය තියෙනවා. උපදිශේෂයක් තියෙනවා කියලා කියන්නේ නිසා සෝපදිශේෂ නිබ්බාණය කියලා. කෙලෙස් ධර්මතා ටික නැති කරලා නමුත් ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීම තියෙනවා. ඒ ස්කන්ධයන්ගේ බහා තැබීම අපේක්ෂාවෙන් කාලය අපේක්ෂා කරමින් ඉන්න තැනකදී අපි රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට මේ කාලය අපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ ස්කන්ධ ටිකේද බහා තැබීමම සැපයක් කොට දකින්න නිසා නැතිනම් ඒ ස්කන්ධයන්ගේ බහා තැබීමත් පහසු වෙන දෙයක් නිසා කන්ද උපදියෙන් එන දුක එතෙන්ට එන්නේ නැති නිසා එයත් ඊටාම ප්‍රණීත වූ දෙයක් හැටියටයි දකින්නේ. එතකොට අපිට එහිලා පෙර අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ භවයට උපපත්ති වශයෙන් එන්නට හේතු වුණ අවිද්‍යාව සහ සංස්කාරයට කරන්නට දෙයක් තිබුණේ නැහැ. අපිට හම්බ වෙනවා මේ ජීවිතයේදී විපාක ධර්මතා ටිකක් සහ කර්මය කියලා කොටස් දෙකක්. එතකොට මේ විපාක ධර්මයේ හැටියට තමයි අපි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික කතා කළේ. කර්මය කියන ටිකට අදාළව තමයි අපි තණ්හා උපාදාන භව කියන මේ ටික කතා කළේ. එතකොට තෘෂ්ණාව උපාදානය සහ භවය කියන මේ ටික කිසිදු කලයක පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අවිද්‍යාවකින් තොරව. ඒ නිසායි අපි එතන අවිද්‍යාව තියනවා කියලා කිව්වේ. ඒ වගේම අවිද්‍යාව ඇති හැම තැනකදීම පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්‍ය වශයෙන් කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා සංස්කාරයන් නැති කරනවා. ඒ නිසා ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අනිවාර්යයෙන්ම සංස්කාරය උපදවන නිසා එතන සංස්කාරය තියනවා කියලා කිව්වා. දැන් අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා ටිකේ වර්තමාන කර්ම ටික තියෙනවා. ඒ වගේම වර්තමාන කෙලෙස් ටිකක් තියෙනවා. කර්මය සහ කෙලෙස්ය කියලා අපි දෙකක් කතා කරනවා. එකක් තමයි අවිද්‍යාව නිසා සිද්ධ කරන පුණ්‍ය අපුණ්‍ය ආනෙජ්‍ය වශයෙන් ඇති කරගන්න කර්මය. ඒ වගේ මේ කර්මයට කෙලෙසයක් ඇති කරගන්නවා තණ්හා කරනවා උපාදාන කරගන්නවා දැඩිව ග්‍රහණය කරගෙන ඊට පස්සේ භවය ඇති කරගන්නවා. මෙන්න මේකට කියනවා කර්ම සහ කෙලෙස් කියලා. එතකොට කුසල කුසල කර්මයක් සහ කුසල කුසල කර්මයේ පිළිබඳව කෙලෙසයේ පැවැත්මක් තියෙනවා. මේ ටික ඔක්කොම වර්තමානයි. වර්තමානයි කියලා කියන්නේ මේ භවයේ
ඇති කරගන්න ධර්මතා ටිකක්. විඥාන නාම රූප සලආයතන කියන විපාක ධර්මය නොදන්නා අවිද්‍යාව නිසා අපි පුද්ගලයෙක් දෙයක් කෙනෙක් හැටියට කල්පනා කරලා ඒ ස්කන්ධ ටික පිළිබඳව අපි කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ රැස් කර ගැනීම සිද්ධ කරනවා. ඒ රැස් කරගත්ත ධර්මතා ටිකට තමයි තණ්හා කරන්නේ. ඒ ටික තමයි පුද්ගල භාව වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්නේ. ඒ ග්‍රහණය කරගත්ත පුද්ගල භාව වශයෙන් ග්‍රහණය කරගත්ත ස්කන්ධ ටික විඳින්නට පුළුවන් මට්ටමක තමයි භවය සකස් කර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට වර්තමානය තුල අපේ පැවැත්ම දෙපැත්තකින් තියෙනවා කර්මය සහ කෙලෙසය කියලා. එතකොට මේ කර්මය සහ කෙලෙසයක පැවැත්මක් තියෙනකොට කර්ම සහ කෙලෙස් ටික පවත්වන්නෙම විපාක ධර්මතා ටික අරඹය. ඒ විපාක ධර්මතා ටික අරඹය අපි පවත්වන කර්ම සහ කෙලෙස් ටිකක් පවත්වන එකේ ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ අනාගතයට අපිට විඳින්නට වෙන දුක, අනාගතයට අපිට ලැබෙන්නට තියෙන විපාකය පිළිබඳව. එතකොට මේ අනාගතයට ලැබෙන්න තියෙන විපාකය තමයි අනාගතයටත් ප්‍රතිසන්දි වශයෙන් උපදින්නට හේතුවක් තියෙනවා. අනාගතයට යන්නට හේතුවක් තියෙනවා. මොකද වර්තමානයේ තුල කර්ම සකස් කර ගැනීමක් තියෙන නිසා. එතකොට ඒ අනාගතයට යන්න තියෙන හේතුව කියන තැනින් අපි පටිච්චසමුපාද අංග 12 තුල පවත්නා ජාතිය සහ ජරා මරණය කියන මේක අනාගතයට ලැබෙන දෙයක් හැටියට අපි දැක්කොත් ඒ ජාතිය අනාගතයට ලැබෙන දේ හැටියට අපිට වර්තමානයේහි ඒ ජාතිය ලැබිලා නැති දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ජාතිය කියන එක අපි ඉපදීම වුණොත් ඒ ජාතිය කියන දේ අපි මෞකුසකට ප්‍රතිසන්දි විඥාණය බැස ගැනීම කියන තැන වුණොත් ඒ මෞකුසකට විඥාණය ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම කියන කාරණාව කවදාවත් අපිට නැති කරන්න බෑ. ඒක නැති කරන්නට වෙන්නේ මරණින් මත්තේමයි. එතකොට ඒ මරණින් මත්තේ ජාතිය නැති කරනවා කියන දේ යෙදෙන්නේ නැහැ. මේ ජීවිතේදීම ජාති නිරෝධයක් අත්දැක්කේ නැත්තම්. ඒ නිසා තමයි කීනා ජාති කියලා මේ ජාතිය ක්ෂය වුණා, ජාතිය දුරු කළා කියලා රහතන් වහන්සේලාත් නොඑක් තැන්වලදී උදාන වාක්‍යයන් ප්‍රකාශ කරන්නේ මේ ජාතිය ක්ෂය වුණා. ඒ ජාතිය ක්ෂය බවට පත් වුණාට පස්සේ ඒ ජාතිය ක්ෂය කළා කියලා කියන්නේ මරණින් මත්තේ ක්ෂය වීමක් පිළිබඳව නෙමෙයි. මේ ජීවත් වෙනකොටම ජාති ක්ෂය බවට පත් වුණා. එතකොට ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ලබන ජීවිතේට නෙමෙයි. මේ ජීවිතේටම ජරා මරණ දුක නැති වුණා. එතකොට ඒ නිසා අපිට දකින්නට වෙනවා මෙතනදී යම් સિદ્ધාන්තයක්. ඒ තමයි භව වශයෙන් අරගන්නකොට අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා මේ අවිද්‍යා සංස්කාරයේ පෙර ජීවිතේ මේ ටික වර්තමාන ජීවිතේ වගේම අනාගතයට අපි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අනාගතයටත් මේ විදිහේ විපාකයක් ලබා ගන්නවා කියන එක දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජරා මරණ දුක කියන එක අපිට මේ ජීවිතයේ ඇතුළෙදිම පෙන්වන්නට අවශ්‍යතාවයකුත් තියෙනවා. නැතිනම් මේ ජීවිතයේ ඇතුළෙදිම අපිට පෙන්වන්නට වෙනවා. ඒකට හේතුව නැතිනම් පටිච්චසමුප්පාදේ දැන් මේ සිදුවීම ඇතුලේ අපිට ජරා මරණ දුකේන තැනක් ඇත්තේ නැහනේ. ජරා මරණ දුක පටිච්චසමුප්පාද අංග 12 අනුව ගත්තාම ජාති ජරා මරණ කියන මේ ධර්මතා ටික අපිට එන්නේ හැම වෙලාවකදීම අනාගතයේ. එතකොට අනාගතය ඇතුලේ ජාති ජරා මරණ කියන දුක එනකොට අනාගතයට එන දේ වර්තමානයේ තුල අපිට පෙනිලා නැහැ. දැන් ජරා මරණ දුක කියන එක අපිට වර්තමානයේ පෙනිලා නැහැනේ. වර්තමානයේ පණවන්න තැනක් නැහැ. දුක විඳින්න තැනක් නැති වෙලා. වර්තමානයේ තියෙන විපාක ටිකක්, කර්ම ටිකක්, කෙලෙස් ටිකක්. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක කියන තැන වර්තමාන ජීවිතය තුල ඇත්තේ නැහැ. ඒක අනාගතයට ලැබෙන දේ. අනාගතයට යනකොට ආපහු තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන ධර්මතා ටික
එතකොට ජාති ජරා මරණ පෙන්වන්න වෙන්නේ ආයේ ඊළඟ ජීවිතේදී. එතකොට මේ විදිහට ජාති ජරා මරණ කියන එක අපි හැම වෙලාවකදීම අනාගතයට පමණයි කියලා ගත්තොත් අනාගතයට විතරක් තියෙන දෙයක් හැටියට ගත්තොත් එතකොට මේ ජාති ජරා මරණ නොපැමිණියා වූ ජාති ජරා මරණයක් වෙනවා. නොපැමිණියා වූ තාම හටගත්තේ නැති ජරා මරණ දුකක් උදෙසා තමයි අපි නැති කරන්න තමයි මේ උත්සාහවත් වෙන්නේ කියන තැන යෙදෙනවා. ඒ කියන්නේ තාම ජරා මරණ දුක ඇත්තේ නැහැ අපිට ජරා මරණ දුක පේන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ අනාගතේට නොපැමිණියා වූ ජරා මරණ දුක උදෙසා අපි වඩන මාර්ගයක් බවට මේ ප්‍රතිපදාවපත් වෙනවා. අන්න ඒ හේතුව නිසා අපිට ජරා මරණ දුක අනාගත භවයට පමණක් අදාළයි නැතිනම් අනාගතයට පමණක් පෙනෙන දෙයක් හැටියට අපි නොගත යුතුයි. ජරා මරණ දුක කියන එක අපි දකින්නට අවශ්‍යයි මේ හැම තැනකම තැවරී තියෙන දෙයක් විදිහට. ජාති දුක කියන එක අපි දකින්නට ඕනේ මේ හැම තැනකදීම තැවරී තියෙන දෙයක් විදිහට. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටිකට කර්ම සහ කෙලෙස් ටිකක් යෙදුනා කියන තැනම තියෙන දේ තමයි අපිට ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ගත්ත ධර්මතා ටික සත්වේකුගේ පුද්ගලයෙක්ගේ කොට හම්බෙන සිදුවීමක් වෙලා තියෙනවා. එතකොට මේ සත්වේකුගේ පුද්ගලයෙකුගේ හට ගැනීමක් කියලා ඒක පෙනෙනකොට ඒ පුද්ගල භවයේ ජාතිය ඒ පුද්ගල භවයේ හට ගැනීම කියන දේ නිසා තමයි අපිට මේ ජීවිතේ ජරා මරණ දුක කියන දේ විඳින්නට සිද්ධ වෙන්නේ. එතකොට මේ ජරා මරණ දුක කියන එක අපිට ආවේ දුකක් විදිහට ගත්තොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික හටගන්න තැන නෙමෙයි. කර්ම සහ කෙලෙස් ටික නිසා මේ විඥාන නාම රූප සලආයතන කියන එක පුද්ගල භවෙන් පෙන්නකොට අන්නේ පුද්ගල භවෙන් ඇසුරු කරන තැනකදී තමයි ජරා මරණ දුක උපදින්නට හේතුනේ. ඒ කියන්නේ ඒ සත්වයන්ගේ ඒ පුද්ගලයන්ගේ જાතියක් තිබුණා නම් ඒ සත්වයන්ගේ ඒ පුද්ගලයන්ගේ જાතිය නිසා ඒ සත්වනිකායන්ගේ ඒ පුද්ගලභාවයේ හට ගැනීම නිසා ඔවුන්ට ඒ තන ආපු ජරා මරණයක් තියෙනවා. ඒ ජරා මරණය කියන දේ ඇති උනේ જાතිය නිසා. ඒ જાතිය කියන දේ ඇති උනේ භවය නිසා. භවය කියන දේ ඇති උනේ උපාදානය. උපාදානය ඇති උනේ තණ්හාව නිසා. තණ්හාව ඇති උනේ මේ වේදනාව කියන ධර්මය නිසා. එතකොට වේදනාව කියන ධර්මයත් ස්පර්ශයේ සලආයතන නාම රූප විඥාන කියන මේ විපාක ධර්මයේ පිරිසිඳ නොදන්නා කම නිසා මේ ටික ඇති තැනක පුද්ගල භව නිර්මාණය කරගෙන පුද්ගල භව නිසා ආපු දුක ජීවිතේට තිබුණා. එතකොට එතනදී නැවත ජාතිය දන්නේ නැත්තම් ජාති සමුදය දන්නේ නැතිනම් ජාති නිරෝධය දන්නේ නැතිනම් ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැතිනම් ඒ ජාතිය ජාති සමුදය ජාති නිරෝධය ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදන්නා කම නිසා අනාගතයටත් මේ විදිහටම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතනදිත් ඒ විදිහටම අවිද්‍යා කර්ම තණ්හා මේ හේතු ටික යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියන ඒ කෙලෙස් ටික කර්ම ටික යොදන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි අරගෙන බලනකොට වර්තමානයේහි අපි ජාතිය දැක්කොත් ජාති සමුදය දැක්කොත් ජාති නිරෝධය දැක්කොත් ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාවක් වැඩුවොත් ජරා මරණය දැක්කොත් ජරා මරණ නිරෝධය දැක්කොත් ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැක්කොත් එතකොට මේ ධර්මතා ටික දැකීම තුළ මේ ජීවිතේදීම ජාතිය දුරු කරන්නට මේ ජීවිතේදීම ජරා මරණ දුක නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ජරා මරණ දුක නැති කරන්නට ඒ ජාති දුක නැති කරන්නට අපිට අනාගතයට ජීවිතේ වෙනකම් බලන් ඉන්නට අවශ්‍ය නැහැ. මරුණට පස්සේ නැති වෙන දෙයක් නෙමෙයි. ඒ ජරා මරණ නිරෝධය කියන එක, ඒ ජාති නිරෝධය කියන එක මේ ජීවිතේදීම උපදවා වාසය කරන්නට පුළුවන් දෙයක්.
ඒක උපදවා වාසය කරන්නට වෙන්නේ භවය නිරුද්ධ වුණොත්. භවය නැති කරන්නට බෑ උපාදානයේ තියෙනකන්. එනම් භවය නැති කිරීම සඳහා උපාදාන නිරෝධය සිද්ධ කිරීම කළ යුතුයි. උපාදානය නැති කරන්නට බෑ තණ්හාව නැති නොකළොත් ඒ නිසා තෘෂ්ණා නිරෝධය කරන්නට අවශ්‍යයි. තෘෂ්ණාව නිරුද්ධ කරන්නට බෑ අවිද්‍යාවෙන් කර්ම රැස් කර ගැනීම තියනවා නම් ඒ කියන්නේ මේ විපාක ධර්මතා ටික හැටියට පෙන්වන්නේ නැති අවිද්‍යාව තියනවා නම් පුද්ගල බව නිර්මාණය කරන මට්ටමට නොදන්නාකම ඒ ඇතුළත තියනවා නම් ඒකේ හට ගැනීම සහ නිරෝධය නොදන්නා අවිද්‍යාව තියනවා නම් තෘෂ්ණාව කවදාවත් නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ කරන්නට ඕනේ. අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ. එතකොට අවිද්‍යාවගේ නිර්වශේෂ විරාගයෙන් නිර්වශේෂ වූ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙනවා. අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එතකොට අවිද්‍යාවගේ නිර්වශේෂ විරාග නිරෝධයෙන් තමයි සංස්කාරය එහෙම නැතිනම් කර්ම කියන දේ හටගන්නේ නැත්තේ. එතකොට ඒ අවිද්‍යාව නැති කිරීම පිණිස අපිට කරන්නට සිද්ධ වෙන දෙයක් තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටිකේ Nirodhaය පෙන්වා දෙන්නට වෙනකම. එතකොට මෙතන අවිද්‍යාව සහ සංස්කාරය කියන මූලක්ලේශ ධර්මතා දෙක වර්තමානයේ තුල නැති වෙනකොට එයාට පේනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික Nirodhe. ඒ කියන්නේ විඥාණය හටගෙන නිරුද්ධ වෙන බව පේනවා. නාම රූප ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරනවා. සලආයතනයේ Nirodhe, ස්පර්ශයේ Nirodhe, වේදනාවේ Nirodhe පේනවා. එතකොට වේදනාවේ Nirodhe පේනකොට ඔහුට තණ්හාව, උපාදාන, භවය, ජාතිය, ජරා මරණ Nirodhe දක්වාම ඒක දිවෙනවා. එතකොට මේ විදිහට මුළු පටිච්චසමුප්පාදයේ අංග 12කම Nirodhaය සිද්ධ වෙනවා. එතකොට ඒ විඥාණය නිරුද්ධ වෙනවා, නාම රූප ධර්මයේ නිරුද්ධ වෙනවා, සලආයතන ධර්මයේ නිරුද්ධ වෙනවා, ස්පර්ශය නිරුද්ධ වෙනවා, වේදනාව නිරුද්ධ වෙනවා, තෘෂ්ණාව නිරුද්ධ වෙනවා, උපාදානයේ, භවය, ජාතිය, ජරා මරණ කියන මේ ධර්මතා ටික ඔක්කොම නිරෝධය පැත්තට වැටෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ස්කන්ධයන්ගේ පැවැත්මක් නැතුව ඇයි මේ නිරෝධය පිළිබඳව කතා කරන්නේ කියලා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ පැවැත්මක් නැතිව කියලා කිව්වේ ස්කන්ධ ධර්මතා ටිකක් එතකොට පවතිනවා කියලා පේන්නේ නැහනේ. ස්කන්ධ ධර්මතා ටිකක් දැන් විඥාන නිරුද්ධයි නම්, නාම රූප නිරුද්ධයි නම්, සලආයතන නිරුද්ධයි නම්, ස්පර්ශ නිරුද්ධයි නම්, වේදනාව නිරුද්ධයි නම් පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ධර්මතා ටික දැන් ඔක්කොම නැති වෙලා ඉවරයි. එතකොට පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත විපාක ධර්මතා ටික දැන් නැති වෙලා ඉවරයි කියන තැනකදී ඒ නිරුද්ධයි කියන තැනෙන් එහෙනම් කොහොමද ස්කන්ධ ටිකක පැවැත්ම වෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්. නමුත් අපි මේක ඊටාම නුවණින් තේරුම් ගත යුතු දෙයක්. ඒ තමයි අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එතකොට සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේ විදිහට අපිට පටිච්චසමුප්පාදයේහි පටිච්චසමුප්පාද අංගයන්ගේ Nirodhe පෙන්නකොට සංස්කාර Nirodhe නිසා විඥාන Nirodhe වෙනවා. විඥාන Nirodhe නිසා නාම රූප Nirodhe වෙනවා. නාම රූප Nirodhe නිසා සලආයතන Nirodhe වෙනවා. සලආයතන Nirodhe නිසා ස්පර්ශ Nirodhe වෙනවා. ස්පර්ශ Nirodhe නිසා වේදනාව නිරුද්ධ වෙනවා. වේදනා Nirodhe නිසා තණ්හා Nirodhe. තණ්හා Nirodhe නිසා උපාදාන නිරෝධය. උපාදාන නිරෝධය නිසා භව නිරෝධය. භව නිරෝධය නිසා ජාති නිරෝධය. ජාති නිරෝධය නිසා ජරා මරණ නිරෝධය. එතකොට මේ එකකට එකක් අනුපූර්ව කොට පෙන්නනවා. අපිට එතකොට මේ විදිහට බෙදා දක්වන පටිච්චසමුප්පාදය තුළ මේ පෙර ජීවිතයට අයිති අවිද්‍යා සංස්කාරයේ නිරෝධය තුළ ඉඳලා නෙමෙයි මේ කතා කරන්නේ වර්තමාන කර්ම භවයේ සකස් වෙන තැන තිබුණු අවිද්‍යාව සහ සංස්කාරය කියන තැන නිරුද්ධ වීම නිසා මේ වර්තමාන විපාක පංචකයේ ඇති බවට අරගෙන කර්ම රැස් කරගන්න කම තිබුණා නම් ඒ කර්ම රැස් කරගන්න බව ඇත්තේ නැහැ. එතකොට
එතනදී අවිද්‍යාව සහ සංස්කාරය නිරුද්ධ වීම නිසා මේ විඥාණය නාම රූපය සලආයතනය පස්ස වේදනා කියන මේ ධර්මතා ටිකේ නිරෝධයක් අපිට අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ මේ එකක්වත් විඥාන හිතියක් විදිහට විඥානයේහි පවත්නා තැනක් විදිහට අපිට ලැබෙන්නේ නැහැ. එතකොට විඥානයේ පවත්නා තැනක් හැටියට අපිට ලැබෙන්නේ නැති වෙනකොට ඒ වර්තමානයේ තුලම ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතා ටිකේ Nirodhaය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. වර්තමානයේ තුලම මේ ධර්මතා ටිකේ Nirodhaය අපිට අත්දකින්නට පුළුවන්. කොටිම කියනවනම් පටිච්චසමුප්පාද ධර්මයේහි Nirodhaය කියන දේ මේ ජීවිතේදීම සිද්ධ කරලා. එතකොට ඒකේ එක පැත්තකින් Nirodhaය පිළිබඳව පවත්නා නුවණක් මිසක ස්කන්ධයන්ගේ කන්ද උපදියක් නැති කිරීම නෙමෙයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික නැති වෙලා ගියොත් එහෙම නැතිනම් විපාක කියන ධර්මතා ටිකක් නැති වුණොත් ස්කන්ධයන්ගේ පැවැත්ම නැතිවීම නිසා සෝපදිශේෂ නිබ්බාණයක් පණවන්නට බැරි වෙනවා. එහෙමනම් රහත් වීම සහ මරණය එහෙම නැතිනම් අනුපදිශේෂ පරිනිබ්බාණය කියන එක එකටම සිද්ධ වෙන්නට වෙනවා පෙරපසු නැතුව. නමුත් එහෙම වෙන්නේ නැහැ. ස්කන්ධ ටිකක පැවැත්මක් තියෙනවා. ස්කන්ධ ටිකක් හේතු ප්‍රත්‍ය නිසා ස්කන්ධ ටික හටගෙන නැති වෙමින් ස්කන්ධ ධර්මතාවයන්ගේ සැකස්ම සිද්ධ වෙනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ සැකස්ම සිද්ධ වෙන්නේ අර ප්‍රතිසන්දි වශයෙන් ගෙනාපු කර්ම ශක්තිය නැතිනම් ප්‍රතිසන්දි වශයෙන් ගෙනාපු ආයු සම්තතියේ යම් තාක් පවතිනවාද ඒ තාක් මේ ස්කන්ධයන්ගේ පැවැත්ම තියෙනවා. එතකොට ඒ ස්කන්ධයන්ගේ පැවැත්ම තියෙන තැනකදී ස්කන්ධ ධර්මතා ටික පමණක් එතන පවතිනවා. ඒ ස්කන්ධ ධර්මතා ටික අවිද්‍යාවෙන් සංස්කරණය කරලා විඥානය අසුරු කරනවා නම් ඒ විඥානය අසුරු කරන්නට බෑ. විඥානය නිරුද්ධයි කියලා දකිනවා. විඥානය නිරුද්ධ වෙනකොට නාම රූපේ නිරුද්ධයි කියලා දකිනවා. නාම රූපේ නිරුද්ධයි කියලා දකිනකොට සලායතන නිරෝධය දකිනවා. සලායතන නිරෝධය දකිනකොට ස්පර්ශ නිරෝධය දකිනවා. ස්පර්ශ නිරෝධය දකිනකොට වේදනා නිරෝධය දකිනවා. වේදනාව නිරෝධය දකිනකොට තෘෂ්ණා නිරෝධය. තෘෂ්ණා නිරෝධය වෙනකොට උපාදානය වෙනකොට භවය සහ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතා ටිකේ නිරෝධය දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඔක්කොම වර්තමානයේ තුල ඇති කරගත්ත ප්‍රතිඵලයක්. පටිච්චසමුප්පාදය කියන එකේ මේ නිරෝධය කියන එක වර්තමානයේ තුල ඇති කරගත්ත ප්‍රතිඵලයක් විදිහට නුවණකින් අත්දැක්ක නුවණකින් ප්‍රත්‍යක්ෂ කළ දෙයක් හැටියට අපිට දකින්නට පුළුවන්. එතකොට ඔය කාරණාව ඇතුළේදී විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටිකේ අනුත්පාද නිරෝධයත් ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වුණ බවත් ඒ වගේම තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ධර්මතා ටිකේ අනුත්පාද නිරෝධයත් නැතිනම් නොහට ගන්න බවට යෑමක් කියන මේ දෙපැත්තකින්ම මේ නිරෝධය පිළිබඳව අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාදේ අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාද ධර්මයේහි නිරෝධය පැත්ත සම්පූර්ණයෙන්ම ප්‍රඥාව මත සිද්ධ වෙන දෙයක්, නුවණ මත සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක නුවණින් ප්‍රත්‍යක්ෂ කළ මට්ටමක්. ඒ නිසායි ඒක මේ ජීවිතය තුළ ඒ නුවණ උපදවාගෙන මේ ජීවිතය තුළ අත්විඳිය හැකි දෙයක් බවට පත් උනේ. ඒක කිසිම විදිහකින් අනාගතයට අපිට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. නැතිනම් මරණින් මත්තේ ජාති නිරෝධය කරන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ උපදිනකොටම ජාති නිරෝධය නැතිනම් මේ ජීවිතේදීම ජාති නිරෝධය සිද්ධ කරන අවස්ථාවක් ගැන. ජරා මරණ නිරෝධය මේ ජීවිතේදීම සිද්ධ කරන අවස්ථාවක් ගැන. එතකොට මේ පටිච්චසමුප්පාද අංග 12ක් අපිට නිරෝධයේ පැත්තට පෙන්නකොට නිරෝධයේ පැත්තට පෙන්නන මේ ධර්මය අපි මේ ජීවිතයේ ඇතුළත පෙන්වලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබ මේක පිළිබඳව තවදුරටත් ටිකක් නුවණින් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. තවදුරටත් නුවණින් ත්‍රිපිටක ධර්මය අනුරූප කරගෙන තවදුරටත් මේ ගැන විමසා බලනවා නම් ඒක වඩාත් වටිනාකමක් හිමි දෙයක් බවට පත් වෙනවා.
එතකොට අපිට මේ විදිහට පටිච්චසමුප්පාදය කියන ධර්මය අපි විමසලා බලනකොට එතකොට තව කෙනෙකුට ඕනේ නම් තව න්‍යායක් ඔස්සේ බෙදා දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. අවිද්‍යා සංස්කාර නිරෝධය කියන එක සහ වර්තමාන විඥාන නාම රූප සලආයතන කියන මේ ධර්මතා ටික තුලම තමයි ජරා මරණ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ ධර්මතා ටික වර්තමානයේහි අවිද්‍යා සංස්කාර කියන මේ ධර්මයේ නිසා මේ ධර්මතා ටික නැති වෙනකොට මේ විපාක ටික නැති වෙලා යනවා. විපාක ටික නැති වෙනකොට අනාගතයේට ඇතිවෙන ජරා මරණ දුක, ජාති දුක, ජරා මරණ දුක කියන එක අනාගතයේට ඇති වෙන්නේ නැතුව යනවා කියලා මේ තුන් කාලයකට ඇති වුණු නුවණක් විදිහටත් මේක කෙනෙකුට පණවන්නට පුළුවන්කම තියෙනවා. එය කොතෙක් දුරට සාධාරණද සහ කොතෙක් දුරට ගැළපෙනවාද කියන එක විමසා බැලීම කියන කාරණාව වටිනවා. ඒ නිසා ඔය ඒ පිළිබඳව ඇති අදහස් පිළිබඳවයි අපි කතා කරේ. එතකොට මූලික ලෙසම පටිච්චසමුප්පාද සිදුවීමෙන් අපේක්ෂා කරන්නේ මේ સિદ્ધාන්තය පිළිබඳව අපි කතා කරන එකෙන් අපේක්ෂා කරන්නේ ලෝකයේහි සත්පුද්ගල සංඥාව දුරු කර ගැනීම. එහෙම නැතිනම් ජරා මරණ දුක ආවේ කොහොමද? මේ ජරා මරණ දුක නැති කරගන්නේ කොහොමද කියන මාර්ගය පැහැදිලි කර ගැනීම. අපිට පේනවා ජරා මරණ දුක කියන දේ ඇති වෙන්නේ පුද්ගල භවක ඇතිවීම නිසා. පුද්ගල භව නැති වුණොත් ජරා මරණ දුක නැති කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ජරා මරණ දුක, අනිත් එක තමයි ජරා මරණ ධර්මය කියන එක. එතකොට ජරා මරණ ධර්මය කියන එක පොදුවේ අපි අර කලින් කතා කළා වගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකට පොදුයි. ඒ ධර්මයන්ගේ එක්ෂණිකව නම් එක්ෂණිකව හට ගැනීමක් තියෙනවා, එක්ෂණිකව නිරුද්ධ වීමක් තියෙනවා. එතකොට එක්ෂණිකව හටගෙන එක්ෂණිකව නිරුද්ධ වන මේ ධර්මතා ටිකට දැන් ඔක පොදුවේ අපි කතා කරනකොට ජීවිත වශයෙන් කතා කරනවා නම් අතීත ජීවිතේ ඉඳලා මේ ජීවිතේ මේ ටික ඊළඟ අනාගතයට ජීවිතේ කියලා කියනවා නම් මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික වර්තමාන විපාකය මේ විපාකය ඊටමත් වේගයෙන් හට ගන්නවා ඊටමත් වේගයෙන් නිරුද්ධ වෙනවා. එතකොට වේගයෙන් හටගන්න සහ වේගයෙන් නිරුද්ධ වෙන මේ ධර්මතා ටික විපාක ධර්මතා ටික පෙර ජීවිතෙන් ආපු දේ කියලා කියනවා නම් හැම මොහොතකම මේ පවත්නා දේ පෙර ජීවිතයේ කර්මය අනුව සිද්ධ වෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරපු අර ප්‍රතික්ෂේප කරපු කර්මඵල වාදයකට වැටෙනවා මේ ඔක්කොම පෙර කරපු කර්මය නිසා හටගන්න දෙයක්. පෙර කරපු කර්මයටයි මේ ඔක්කොම ලැබෙන්නේ කියන තැනකින් ගිය ජීවිතයේ සිද්ධ කරපු කර්ම නිසා ලැබෙන දේවල් හැටියට මඤ්ඤණා කරන ආකාරයේ දෘෂ්ටියකට අපිපත් වෙනවා. ඒ හින්දා මේ කතා කරන්නේ කර්මඵලයක් පිළිබඳව. එහෙම නැතිනම් මේ ජීවිතයේ මේ පෙර කරපු කර්මයකටයි මේ හැමදේම හැම මොහොතකම සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි. මේ තුල තියෙනවා එක්ෂණික સિદ્ધාන්තයක්. එක්ෂණික સિદ્ધාන්තයක් සහ සන්තති સિદ્ધාන්තයක් කියන දෙකක් තියෙනවා. අන්න ඒ දෙක අපි හොඳාකාරවම මෙතනදී බෙදා ගන්නට අවශ්‍යයි. පෙර කරපු කර්මය නිසා වර්තමානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන්පත් වුණා. මේක තමයි සන්තති වශයෙන් අපිට දකින්නට පුළුවන් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම කියලා කියන තැන, ජාතිය කියලා කියන තැන. එතකොට ඒ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොටම එතන කර්මය, ආයුෂය කියන දේ අපි තීරණය කරලා තියෙනවා. එතකොට මේ කර්මයට සහ ආයුෂයට අනුව එතන පවතින තාක් මේ ස්කන්ධයන්ගේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට ඒක සන්තති වශයෙන් සිද්ධ වෙන දේ ඒක නැවත නැවත අවිද්‍යාව යෙදෙන්නට අවශ්‍ය නැහැ. අවිද්‍යාව නිසා තමයි කර්ම රැස් කරේ. කර්ම රැස් කරගත්ත නිසා තමයි පැමිණියේ. ඒ පැමිණුණා වූ විඥානය. එහෙම නැතිනම් පැමිණියා කියන්නේ මේකෙන් ගන්නට එපා. අපි ඉදිරියේදී පිළිබඳව තවත් කතා කරනවා. මේ විඥානය කොහේඳලා ආවා කියන තැන අපිට කතා කරන්නට වෙන නිසායි අපි මේ විදිහට සම්මුති වචන තුල කතා කරන්නේ. ඒකට මේ බැසගත් විඥානය කියන දේ මේ තක්වා නොනසී පවතිනවා කියලා නොනසී පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් මේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා මේ කාලයක්. ආයුෂය කියලා අපි ඒකට කියනවා. එතකොට ඒ ආයුෂය ඇතිතාක් ආයුසන්තති ඇතිතාක් පවතිනවා කියන එක ඒක ප්‍රතිසන්දි වශයෙන් ගෙන ආපු දෙය.
ඒකට නැවත නැවත මේක උපදවන්නේ අන්න ඒ නාම ජීවිතේන්ද්‍රිය කියන ධර්මයේ නිසා. එහෙම නැතිනම් මේ නාම ධර්මයන්ගේ ජීවිතේන්ද්‍රිය යම් තාක් පවතිනවා නම් ඒ තාක් මේ ධර්මයේ නැවත නැවත හට ගැනීම සිද්ධ වෙනවා. ඒක පැවැත්මක් විදිහට සම්තතියක් විදිහට අපිට ලැබෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට අපිට ආපු පෙර කර්මය නිසා ලැබුණු විපාක ධර්මයක් තියෙනවා. ඊට පස්සේ මේ විපාක ධර්මය නැවත නැවත විපාක ධර්මයේ පිළිබඳව කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගත්ත බව නිසා කෙලස් ටිකක් එකතු කරගෙන නැවත ආපහු විපාක ධර්මතා ටිකක් හදනවා. මේක ප්‍රවෘත්තියක් වශයෙන් අපි මේක පවත්වගෙන යනවා. මෙතන තියෙනවා එක්ෂණික ධර්මතා ටිකක්. ඒ තමයි හැම වෙලාවකදීම අලුතෙන් මේකට ආයෝහණය කරනවා. රැස් කරගන්නවා. විපාක ටික සකස් වෙනවා. විපාක ටික සකස් වෙනකොට අපි කර්ම භවයක් සකස් කරගන්නවා. එතකොට ඒ කර්ම භවයක් සකස් කරගන්නකොට ඒ කර්ම භවය අනුව උප්පත්ති භවය හදා ගන්නවා. ඒ කර්ම භවය අනුව උත්පත්ති භවය හදාගත්තට පස්සේ ඔන්න අපි ඒ ධාතුව ඇසුරු කරගෙන නැතිනම් විඥාන ටිතියක් සකස් කරගෙන තියෙනවා. ආපහු අර විදිහටම අර විපාක සම්තතිය හට ගන්නවා. විපාක ධර්මතා ටික හටගත්තට පස්සේ ආපහු කර්ම භවය සහ උප්පත්ති භවය කියලා නැවත සකස් කරගන්නවා. එතකොට මේ විදිහට මේ කර්ම භවය සහ උප්පත්ති භවය කියලා මේ සකස් කරගෙන මේ සසර ගමනක පැවැත්මක් අපි සිද්ධ කරගෙන යනවා නොකඩවා මේ ධර්මයන්ගේ පැවැත්වීම අරමුණු කරගෙන. මෙන්න මෙතනදී අපිට යම්කිසි විදිහකට මේ කර්මය සහ උපපත්ති භවය කියන එක මේ ජීවිතයේ උපපත්ති භවය නැති කරන්නට පුළුවන් නම් කර්ම භවය සහ උපපත්ති භවය කියන අන්නේ භව නිරෝධයම නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා ඒක මේ ජීවිතයේදී අපිට නිරුද්ධ කරන්න පුළුවන් දෙයක්. ඒක නිරුද්ධ කිරීම සඳහා අපිට අවබෝධ කරන්නට වෙනවා අර කියපු විපාක ධර්මතා ටිකේ නැතිනම් ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන බව. මොකද ඒක හටගෙන නිරුද්ධ වෙන බව නොදන්නා අවිද්‍යාව නිසා තමයි කර්ම රැස් කර ගැනීමට ගියේ. කර්ම රැස් කරගත්ත නිසා තමයි ඒ කර්ම භවයට අනුව උප්පත්ති භවය සකස් කරගත්තේ. එතකොට මේ විදිහට මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තයේ ඇතුළෙම කර්ම සකස් වුණ බව සහ කර්මය නිරුද්ධ කරගන්න පැත්තට අදාළ කාරණා පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ කතා කරපු කාරණා ටිකක් ගැඹුරුයි. ඒ ගැඹුරු බව නිසාම ඒක ටිකක් ඔබට මේ කාරණා න්‍යායාත්මකව කතා කරන්නට අවශ්‍ය කාරණා. එතකොට ඒ ඔස්සේ කතා කරනකොට සමහර විටක ඔබට ව්‍යාකූල තත්වයක් පෙනෙන්නට පුළුවන්. නමුත් අපි මේ කාරණා ටික කතා කරගෙන යනකොට ඔබට යම් විදිහකින් මේ ඇතුළත තියෙන කාරණා පිළිබඳව සියුම් නුවණකින් බලාගෙන හිටියොත් යම් යම් කාරණා පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ නිසා මේක අතහරින්නේ නැතුව ටිකක් බොහෝම නුවණින් මේක අල්ලගෙන ඉන්න ග්‍රහණය කරගන්නට උත්සාහවත් වෙන්න කියලා ඔබට සිහිපත් කරනවා. අපි ඉදිරියේදීත් මේ පිළිබඳව ටිකක් සරලව තවදුරටත් එක එක ආකාරයන්ගෙන් අපි තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා ඊටාම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ පින උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලය සීල දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන බත්තර මුල්ල පදිංචි සරන්තා ගුණරත්න මහත්මිය, ඒ වගේම සසංකී ගුණරත්න මහත්මිය, මිලර්ණා ගුණරත්න මහත්මිය,
ඒ වගේම ප්‍රසාද් සමරසිංහ මහත්මයා, ප්‍රදීපා සමරසිංහ යන ඒ දූ දරුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් සිද්ධ කරන්නේ මේ සියලුම කුසල ධර්මයේ ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මියගිය ඥාතීන්ට අනුමෝදන් කරන්නට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්වරයෙකු ලෙස සේවය කළ වසර 21කට පෙර මියගිය ඩී නිමල් ගුණරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වසර 21කට පෙර පරලොව ගිය ඩී නිමල් ගුණරත්න මහත්මයා ප්‍රධාන මේ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ සියලුම පින් අපි අනුමෝදන් කරමු. ඔවුන් කළ පිනක් මේ සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව මුළු ලෝකයටම අහන්නට සලස්සලා උතුම් ධර්ම දානමය කුසලයක් තමන්ගේ ජීවිතයට සිද්ධ කරගත්ත ඒ පින්වත් පිරිසට අපි ආශිර්වාද කරනවා. බත්තර මුල්ල පදිංචි සරන්තා ගුණරත්න මහත්මිය ඇතුළු ඒ සසංකී ගුණරත්න, නිලර්ණා ගුණරත්න, ප්‍රසාද් සමරසිංහ සහ ප්‍රදීපා සමරසිංහ කියන ඒ දූදරු පිරිස ඇතුළු ඒ සියලුම පවුලේ පින්වත් පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන ගෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් වන්න හැම දිනකටම තෙරුවන් සරණයි.